ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. සුපුරුදු ප්‍රාර්ථනාව ඒක. මැයි මාසේ අග්ගිස්සටත් ආවා. මැයි මාසේ 31 වෙනිදා 1602 අවුරුද්දේ මැයි මාසේ 31 වෙනිදාවක අද වගේ දවසක තමයි ඉස්සෙල්ලම ලන්දේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ජොරිස් ස්පිල්බර්ගන් කියන පුද්ගලයා ඔහු නාවිකයෙක්. ලංකාවේ මඩකලපුව වෙරළට නැවකින් ඇවිත් ඔහු ගොඩ බහිනවා. ඔහු තමයි ලංකාවට ආපු මුල්ම පෘතුගීසි ජාතික ලන්දේසි ජාතිකයා. ඊට පස්සේ මැයි මාසේ එහෙම ගොඩ බහිනවා මඩකලපුවට. ජුලි මාසේ විතර වෙද්දි සෙන්කඩගල රාජධානියේ විමල ධර්මසූරිය රජුරෝ මුණ ගැහෙන්න ගියා කියලා කියනවා. 1602 අවුරුද්දේ අද වගේ දවසක තමයි ඉස්සෙල්ලා ලන්දේ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ. එක එක කාලෙදී එක එක වෛරස ලංකාවට එනවා. COVID-19 වෛරසය කොයිතරම් ප්‍රබලද කොයිතරම් ආක්‍රමණශීලීද කියන කාරණාව දැන් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊයේ දවසේ වෙද්දිත් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ලංකාවේ COVID-19 කාර්යසාධක බලකාය තමන්ගේ වෙබ් අඩවියේ ආවත්කාලන කරනවා. ඊයේ රෑ 10:46ට. ඒ අනුව මේ වෙනකොට ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,83,452යි. එයින් 1,49,825ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තිබෙනවා. අවාසනාවට කාරණය මරණ 1,441ක් වාර්තා වෙනවා. ඒ වගේම රෝහල් එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා 33,627ක්. ඊයේ දවසටත් වාර්තා වෙනවා 2,859ක් අලුතෙන් රෝගීන්. 2,859ක් අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා. ඉලක්කම වැඩි බව ඇත්ත. ඉලක්කම මේ තුන්වෙනි රැල්ලේ වැඩි බව ඇත්ත. හැබැයි අපිට පේන දෙයක් තමයි 3000 සීමාව ඉක්මවාගේ එහෙම නැත්නම් 3000 සීමාවට මෙහා රඳව ගන්න මේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාවට මෙහයින් රඳව ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පාලනයකට නතු වෙලා තියෙනවා. අගේ වැඩි බව ඇත්ත. වැඩි ඉලක්කමක් වාර්තා වෙන බව ඇත්ත. වැඩි රෝගීන් වාර්තා වෙන බව ඇත්ත. හැබැයි එය පාලනය කරගත හැකි මට්ටමකට එක මට්ටමකට ගෙනල්ලා තියෙන බව මේක ප්‍රස්ථාරයකට ගත්තොත් එක මට්ටමක මේ සමාන්තර රේඛාවකින් යන බව පේන්න තියෙනවා. ඒ කියන්නේ මේ සංචරණ නීති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පෙර ඉඳලාම කොවිඩ් කාර්යසාධක බලකායට සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට පුළුවන් වෙලා තියෙනවා කොවිඩ් පාලනය කර ගැනීම තමන්ගේ අතට අරගෙන ටික ටික තමන්ගේ ග්‍රහණයට ගන්න. ඒක තමයි පැහැදිලි වෙන්නේ මේ එකම ප්‍රමාණයක් 3000ට අඩු ප්‍රමාණයක් ආසාදිතයන් දෛනික වාර්තා වීමත් එක්කම. මේ සංචරණ සීමාවල ප්‍රතිඵල කොහොමද කියලා කොයි කාලෙද ලැබෙන්නේ ඒවත් අපිට අද විමසන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍රසිල මැතිතුමන් සම්බන්ධ කරගන්නට. ලංකාවේ තත්ත්වය එහෙමයි. ලංකාවේ ලෝකේ දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් 79 වන ස්ථානයේ තමයි ඉන්නේ. අපිට ඉස්සරහින් තව රටවල් 78ක් ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වය ලෝකයට අවධානය යොමු කරනවා. තවදුරටත් ලෝකයේ අවධානය යොමු කරනවා ඉන්දියාවේ තත්ත්වයට. මොකද ඊයේ දවසේදී සමස්ත රෝගීන් වාර්තා වෙනවා 3,92,179ක්. 3,92,179ක් වාර්තා වෙනවා. එයින් 1,53,485ක්ම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. 1,53,485ක් වාර්තා වෙනවා ඒ ඉන්දියාවෙන්. ඒ කියන්නේ භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මරණ 8,118ක් ලෝපුරා වාර්තා වෙනවා. ඒ මරණ 8,118න් මරණ 3,129ක්ම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ තත්ත්වය එහෙමයි. නමුත් සමස්ත රෝගීන් වාර්තා වීම අනුව ගත්තාම තවමත් ඉදිරියෙන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. දෙවනියට ඉන්දියාව ඉන්නේ. තුන්වෙනියට බ්‍රසීල් ඉන්නවා. හතරවෙනියට ප්‍රංශය, පහට තුර්කිය, හයවට රුසියාව. අපි ඉන්නේ 79 වෙනි තැන. එහෙමයි කියලා අපිට සෑහීමකට පත් වෙන්න බෑ. අපි තවදුරටත් මේ දැඩි සංචරණ නීති රීති පිළිපදින්න ඕනේ. ඒක තමයි අපිට දැනෙන දේ. මොකද අද දවසෙත් සංචරණ නීති දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ බව සිතේ තියාගෙන ජාතික පුවත්පත් වාර්තා කරන පුවත්පත්වල තියෙන ප්‍රධාන සිරස්වල මොනවද කියලා විමසන්න සූදානම්. මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ සංචරණ නීති කැඩුවොත් අත්අඩංගු වෙයි. ලේසි නෑ
මහ ඔලු ගෙදර තපින්නයි වෙන්නේ සංචරණ නීති කැඩුවොත්. දඬුවම දසදහසක දඩයක් හෝ 6 මාසයක් හිරි. නීති කඩන්නන් සොයා දිගටම මෙහෙයුම්. නිරෝධායන නීති කැඩූ 914ක් මේ වෙනකොට අත්අඩංගුවටගෙන තිබෙන බව අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. මේ අතරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා මේත් මදි කොරෝනා පාලනය වන තෙක් සංචරණ සීමා ඕන කියලා. ගැටලුවලට විසඳුම් ඉල්ලා හෙදහිදියෝ අද වර්ජනයක නිරත වෙනවා කියලත් දිවෙන පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය සේවකයන්ට රාජකාරී හැඳුනුම්පත පෙන්වා ගමන් කිරීමට අවසර තියෙනවා මේ නිරෝධායන කාල සීමාව තුළදී වුණත්. හැබැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලන්නේ කොරෝනා පාලනය වන තෙක් සංචරණ සීමා ඕනෑ කියලා. මේ අතරේ මේ අභියෝගාත්මක අවස්ථාවේදී උනත් සංවර්ධන කටයුතු අඩාල කරලා නැහැ කියලා ධනුෂ්ක ගුඩුකුමර වාර්තා කරනවා. අද දිනමින පුවත්පතේ පුවත් සිරස්සල අතර ප්‍රධාන සිරස්සලයේ මේ නගර 100ක් සංවර්ධනයට කෝටි 200ක් වෙන් කර තිබෙන බව රටපුරා දෙවන හා තෙවන පෙළ නගර 100ක් සංවර්ධනය කිරීමේ නගර 100ක් එහෙම නැත්නම් 100ක් නගර වැඩපිළිවෙල සඳහා රුපියල් කෝටි 200ක් වැය කිරීමට රජය බලාපොරොත්තු වෙන කියලා අද වාර්තා කර සිටිනවා. විශේෂයෙන්ම මෙතනදී අනවසර ඉදිකිරීම ඉවත් කිරීම, පදික වේදිකා සැකසීම, කාණු පද්ධති සැකසීම, රතගාල් ඉදිකිරීම, රුක් රෝපණය, දැන්වීම් පුරු ක්‍රමවත් කිරීම, කුණු කසල එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙලක් යෙදීම, වීදි ලාම්පු යෙදීම, බස් නැවතුම්පොළ සහ විවේක ස්ථාන ඉදිකිරීම, අලුත් වැඩියා කිරීම. අපි දැක්කා 2015ට කලින් කොළඹ නගරය යුද්ධයෙන් පස්සේ මේ විදිහට තාප්ප බිඳ වැටිලා ලස්සනට අලංකාර වෙන හැටි. ඒ වගේම තමයි නගර 100ක් සංවර්ධනය කරන්න 100ක් නගර වැඩපිළිවෙල යටතේ කෝටි 200ක් වෙන් කරන බව අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. මේ තමයි අද අපට මැදිරියට ලබා ගන්න පුළුවන් වෙච්ච, භාගත කරගන්න පුළුවන් වෙච්ච ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල. අපි දැන් සූදානම් කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානියා ඒ වගේම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල මැතිතුමන්ට දුරකථනයෙන් අමතන්නට ආයිබෝන් ජෙනරාල්තුමනි සුබෝදෑසනක් ඔබතුමාට. දිනුෂ ආයිබෝන් සුබෝදෑසනක් ඔබතුමාටත්. ඔව් අපිට සතියන්ත තියෙනවා, අපිට රැයක් දවාලක් තියෙනවා. ඔබතුමාලට සතියන්තයක් නැහැ, නිවාඩු නැහැ, රැයක් දවාලක් නැහැ කියලා අපි දන්නවා. ඒ කරන කැපකිරීමට ඔබතුමා ඇතුළු සියලුම ආරක්ෂක අංශවල කාර්යමණ්ඩලයට, ඒ රණවිරුවන්ට, ඒ වගේම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අපි කෘතවේදීත්වය පළ කරනවා. ජෙනරාල්තුමනි, අද දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් ඉල්ලර සිටිනවා කොරෝනා පාලනය වෙන තෙක් සංචරණ සීමා ඕන කියලා. සමාජ මාධ්‍යවල එක එක කතා පළ වෙනවා. ජුනි මාසේ 17 14 වෙනකන් සංචරණ සීමා යයි කියලා. කවද වෙනකම් මේ සංචරණ සීමා පනවයිද, තියෙයිද ඉස්සරහට? දිනුෂ මෙහෙමයි, ඔබ දන්නවා පසුගිය මේ මැයි මාසේ මාසේ අපි තීරණයක් ගනු ලැබුවා 17 වෙනිදා වෙද්දී 21 සිට 7 වෙනිදා දක්වා දින කිහිපයක් විවෘත කරමින් නැත්නම් සංචරණ සීමාන් ලිහිල් කරමින් කරනවා කියලා. පසුව ගත තීරණයක් අනුව 24 වෙනිදා මේ 7 වෙනිදා දක්වා සංචරණ සීමාවන් පනවන බණ්ඩයි තීරණය කරනු ලැබුවේ. ඉතින් මේ වන විට කිසිදු තීරණයක් අරන් නැහැ. මේ 7 වෙනිදා ජූනි මාසේ 7 වෙනිදාන් පසුව මේ ආකාරයෙන් තවදුරටත් සංචරණ සීමාවන් පැනවීමට මේ වන විට අපි මේ කතා කරන අද උදෑසන වෙනකොට කිසිදු තීරණයක් කරන්නේ නැහැ. මමත් දකිනවා සමහරවිට අපිටත් ආරංචි වෙන සමහර කට්ටිය දුරකථන වලින් අහනවා ඔබතුමා කිව්වද කියලාත් අහන සමහරස්තන් තියෙනවා. ඉතින් ඇහුවම අපි හැම වෙලාවෙම කියන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින අපගේ ආදරණීය ජනතාව ඉල්ලා සිටින ඕනම වෙලාවක ප්‍රධාන මාධ්‍ය වලින් අපි එවැනි තීරණයක් ගත්තොත් කියනවාමයි බොහෝ දුරට සමහරලාට අපි සියලුම නාලිකා එකතු කළ සජීව විකාශයක් වශයෙන් එවැනි තීරණයක් ලබා දෙනුම් දෙනවා. එසේත් නැතිනම් බොහෝ දුරට අපි පෞද්ගලිකව සෑම නාලිකාවකටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා දැනුම් දෙනවා මිසක් මම අහපු කට්ටියකිමුත් ඇහුවා කොහොමද මොන ආයතනෙද දැනුම් දීලා තිබෙන්නේ කියලා. ඒකට කියනවා WhatsApp එකක් ආවයි කියලා. ඉතින් මේ වන විටත් රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕනේ යම් කිසි පුද්ගලයෙක් WhatsApp එකකින් හරි යම් කිසි එක තැනක පමණක් වෙන්නේ මෙවැනි දෙයක් නිවේදනයක් නිකුත් කරොත් සියලුම නාලිකා මම හිතන්නේ විනාඩියක දෙකක තුනක වගේ වෙනසක් තුල සියලුම නාලිකා වාර්තා කරනවා. එවැනි දෙයක් බ්‍රේකින් නිවුස් කියලා ගහනවා මම හිතන්නේ ටීවී channel වල දාලා වාර්තා කරනවා මිසක් මෙහෙම හොරට කොහෙන් හරි මේ WhatsApp එකකට විතරක් දීලා කරන්නේ නැහැ. ඒකින්ද ඔබතුමා අහපු ප්‍රශ්නේ විතාමත්ම නිර්වල් කරගත යුතුව තිබෙනවා. මේ වෙන විට කිසිදු තීරණයක් අරන් නැහැ. මම දැක්ක ඔබතුමා දැන් කියවනවා පත්තරයක. ඉතින් සෑම දිනකම අපි සාකච්ඡා පවත්වනවා. ඊයේ දිනෙත්
කොයිත් කාර්ය සාධක බලකා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මම ඇතුළුව ලංකාවේ විශේෂඥවරුන් විශේෂයෙන්ම ඒ විෂය බාර ඉන්න විශේෂඥවරුන් පැමිණිලා සාකච්ඡාවක් කරනු ලැබුවා. ඉතින් දැනට තිබෙන තත්ත්වය විශ්ලේෂණය කරනවා. අපි මේ දක්වා ලබාගත් ප්‍රගති බලනවා. ඉදිරියට කළ යුතු දේවල් බලනවා. 7 වෙනිදාන් පස්සේ කළ යුතුද කියලා බලනවා. ඉතින් මේවැනි නිර්දේශ ලබා ගන්නවා. ඊට පස්සේ මේවා අතිකරු ජනාධිපතිතුමා සමග තිබෙන සාකච්ඡාවේදී සියලුම පාර්ශවයන් එකතුලා කාර්ය සාධක බලකායේදී නැවත මේවා සාකච්ඡා කරනවා. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් දුන්නොත් මේ වන විට කිසිදු තීරණයක් අරන් නැහැ. 7 වෙනිදාගෙන් ඔබට තවදුරටත් ඉදිරියට මේ ආකාරයේ දීර්ඝ කිරීමක් සමැතිව තාම එවැනි කතිකාවක් පැමිණලා නැහැ. යම් ආකාරයක එහෙම තීන්දුවක් ගෙනනවා නම් කවද විතරද සමාලෝචනය කිරීමකින් පස්සේද තීරණය ගන්නේ? අනිවාර්යයෙන්ම මේවා සමාලෝචනයකින් පස්සේ තමයි තීරණ ගන්නේ. මේ සඳහා විවිධ විශේෂඥවරුන් සහ අනිකුත් පාර්ශ්වයන්ගේ නිර්දේශ ලබා ගන්නවා. එකම කණ්ඩායමකින් කරන දෙයක් නෙමෙයි මේක. සියලුම අයවලුන් කරන නිර්දේශ ඒක සාකච්ඡාවට භාජනය කළා ඒ විශ්ලේෂණය කරලා තමයි එවැනි තීරණයක් ඕන වෙලාවක ගන්න. එවැනි තීරණයක් මේ අපි කතා කරන අද සහ ඔය 7 වෙනිදා අතර කාලපරාසයේ ඕන වෙලාවක තිබෙන සාකච්ඡාවකදී සාකච්ඡාවට භාජනය වෙන්න පුළුවන්. එවැනි අවශ්‍යතාවයක් තිබොත් ඒ සුදුසුම ක්‍රියාමාර්ගයක් වුවොත් ඒන් තොර දෙයක් කිරීම සුදුසු නැහැ කියලා භාජනය වුණොත් එවැනි තීරණයක් ඕන වෙලාවක ගන්න පුළුවන්. නමුත් මේ අපි කතා කරන මොහොතේ එවැනි තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. හොඳයි. සුදුසු තීරණය, උචිත තීරණය ඕනම මොහොතක ගන්න සූදානම් කියන කාරණාව ඔබතුමා පැහැදිලි කරනවා. දැන් 28 වෙනිදා සංචරණ සීමා ලිහිල් කරයි කියලා හිතුව ඒක නෑ අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. දැන් මේ අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල එහෙම ගණනය වෙනවද? ඒවා වාර්තා වෙනවද ජෙනරාල්තුමනි? ඔව් අනිවාර්යයෙන්ම මේවා අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරන එක තමයි මම කිව්වේ ඊයේ දිනේදීත් අපි විශේෂඥවරුන් සියලු දෙනාම විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සෞඛ්‍ය ලේකම්වරයා මේ අපි සියලු දෙනාම සහභාගී වෙලා මේ සියලුම අයවලුන්ගේත් එක්ක කතිකාවක් කරන ලබනවා. ඉතින් විශ්ලේෂණය කරනවා. ඉතින් අපිට ඇත්තටම මේ අවස්ථාවේදී මේ සංචරණ සීමාවන් පැනවීම තුලින් අපිට හැකියාවක් ලැබී තිබුණා. සමහර වෙලාවට තිබ්බා මේ පොසිටිව් වෙන නැත්නම් කොයිද ආසාදිතයන් වෙන අයවලුන් අපහසුතාවයන් මත අද දිනේ නෙමෙයි අනිත් දින දවස් 4-5ක් අරන් ගියේ නැහැ කිව්ව දේවල් තිබ්බා. ඒවා පිළිවෙලට අරන් යෑමට හැකියාව තිබුණා. මොකද සමහර පුද්ගලයන් මේ ස්ථානවල ඉඳලා තිබ්බේ නැහැ. හොයාගන්න බැරි වෙච්ච අපහසුතාවයක් තිබ්බා. එවැනි දේවල් निराකරණය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. ඒත් එක්කම දැනට මේ සම්බන්ධව කරපු එකේ ප්‍රතිඵල අපිට මේ ඊයේ අද දකින්න හැකියාවක් නැහැ. බොහෝ දුරට සංචරණ සීමාවන් පනවපු මේ දින 17ක ඒ කාල පරාසයේ දේවල් බොහෝ දුරට ලබන ජූනි මාසයේ පෙළඹෙන ජූනි මාසයේ 10 වෙනිදාකින් විතර පස්සේ 16 වෙනිදාන් පස්සෙත් කියලා කියනවා. ඒ සති 3 වගේ කාල සීමාවෙන් පසුව තමයි ඇත්තටම මේ ප්‍රතිඵල බොහෝ දුරට ලබා ගන්න හැකියාව ලැබෙන. පුතුමා ප්‍රථමයෙන් ඔබ මේ වැඩසටහන ආරම්භ කිරීදී කිව්වා වගේ අපි තවමත් මේ තත්ත්වය පාලනය කරගෙන ගිය සංඛ්‍යාව පෙන්වන්න ලබන්නේ අපි මේ මාසේ පළවෙනි සති දෙකේ කරපු ක්‍රියාකාරකම් අනුව පාලනය කර ගැනීම තමයි තාමත් අපි දකිනවා කියලා විශේෂඥවරුන් කියන්නේ. ඉතින් ඒ අනුව අපි තවමත් ඇත්තටම මේ සංචරණ සීමාවන් පනවන්න ඉස්සලා වුණත් පළාත් අතර සංචරණ සීමාවන් පනවමින් ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල හැටියට තමයි තවමත් අපිට මේ යම් කිසි ස්ථාවරයක මේක ලබාගෙන යන්න හැකියාවක් ලැබුණේ. අවස්ථාවේ ඔබ දන්නවා ඊට ප්‍රථම මේ මාසේ මුල් සතියේදී යම් ප්‍රස්තාර විශේෂඥ ලෝකයේ තිබෙන සංවිධාන වලින් පෙන්නවා මෙන්න මෙහෙමයි මේතෙන් යන්නේ දවසකට මේ හා සමාන සංඛ්‍යාවක් 20000ක් 30000ක් දවසට ආසාදිතයන් හමු වෙනවා මරණ 2000ක් 3000ක් දවසට වාර්තා වෙනවා එවැනි ප්‍රස්තාර තිබේ. ඒ අවස්ථාවේදීත් අපි කිව්වේ අපි මේක ඉතාමත් ක්‍රමානුකූලව තමයි මේ පාලනය කරගෙන යන ක්‍රමවේදයන් අපේ තිබෙනවා යම් කිසි සැලසුමකට කරන්නේ. ඒවා මේ සමහර රටවල් වලදී තිබෙන ආකාර ප්‍රස්තාර වෙන්න පුළුවන්. නමුත් මේ රටේ ප්‍රජා සෞඛ්‍ය කියලා සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතාමත්ම හොඳට පවත්වාගෙන ගිලා තිනවා ඉතිහාසයේ පණ. ඉතින් අමතරව අපි යම් ඉලක්ක කරගෙන කරන මේ ස්වා ගැනීම තිබෙනවා. ඔවුන් නිරෝධයන් ලක් කරන ක්‍රමවේදයක් දෙනවා. ඔවුන් හුදකලා කරන ක්‍රමවේදයක්. මෙවැනි කිසි දෙයක් නැති රටක
ප්‍රස්ථාරය ඒ ආකාරයෙන් යන්න තිබුණා කියලා ඒක රටේ ජනතාවට ලබා දුන්නා. ඔබ දන්නවා ඔබ ගේ නාලිකාවලත් කතා කරන්න සමහරලාට. නමුත් එවැනි තත්ත්වයක් එදත් අපි කිව්වා එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න මේ අපි කරන ක්‍රමවේදය තුල වග බලා ගන්නවා. ඒකද තමයි අදටත් අපි මේ තත්ත්වයෙන් පාලනය කරගෙන අරන් ගියේ. අපි රටක් ඇරලා මුළු රටම ඇරලා විවෘත කරලා සමහරට පළාත් අතර සංචාරන සීමාවක් නැතුව තිබෙන කාලයක සහ ඊට පස්සේ පළාත් අතර සංචාර සීමාවන් පනවමින් කරපු ක්‍රියාවලිය තමයි තාමත් මේක ඔය කියපු ආකාරයට වැඩිවීමක් නොවන ආකාරයට වග බලා ගන්නට හැකියාව ලැබුණේ. ඒ අවස්ථාවේදී විවේචන තිබ්බා. කිසිම ක්‍රමවේදයක් නැහැ. මේක ප්ලෑන් එකකට නැහැ. මේවා මේ හමුදා සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. හමුදා ප්‍රතිවරු පැත්තකවත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඇති මේක දෙන්න ඕනේ අරයට මෙයාට. ඒ ආදි වශයෙන් නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයට යටතේ ගරු අග්‍රාමාත්‍යතුමා රජයේ සම්බන්ධ වෙලා මේකෙදි මේ ඔක්කොම එකතු වෙලා රටේ ජනතාවගේ සහයෝගය ඇතුව යම් කිසි සැලසුමකට අනුව කරන ක්‍රමවේදයක් යටතේ තමයි අදටත් මේ තත්ත්වය අපි පාලනය කරගෙන යන්නේ. ඔව්. දැන් අර කිව්වා වගේ 20000 වගේ ඉලක්කම් වලට යන්න තිබුණ ඔබතුමාලත් අත් දෙක බැඳගෙන හිටියන්නම්. හැබැයි අර අපි දැක්කා එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැදෙනවා. ඔක්සිජන් මේ දේවල් හැදෙනවා. ඊට පස්සේ යටිතල පහසුකම් ඇම්බියුලන්ස් මේ සියල්ල නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඒ සම්පාදනය වීමත් එක්ක තමයි මේ 3000 අඩු සීමාවට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔය ඉතිහාසය කියවද්දි අහලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ වඩමාරච්චි මෙහෙයුමට යන වෙලාවේ ඔබතුමා තමයි ඇජුටන්ට් නිලධාරියා නේද? එහෙම අහලා තියෙනවා. ඒ කියන්නේ මේ කම්බිනේෂන් එක මේ සම්බන්ධතාව කාලෙක ඉඳලා එන්නේ. ඒ නිසා ඒ නායකත්වයේ නිවැරදි දිශාව පෙන්වුවන් පස්සේ ඔබතුමාලට ඒ ගමන යන්න පුළුවන්. දැන් ජෙනරාල්තුමනි මේ අර කිව්වාගේ මේ දැඩි සංචරණ සීමාවල ප්‍රතිඵල අපිට 10 වෙනිදා විතර වෙද්දි දැනගන්න පුළුවන් වෙයි. අපි ගෙදර හිටිය එකේ ප්‍රතිඵල 10 වෙනිදා විතර වෙද්දි දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ජෙනරාල්තුමනි දැන් අපේ ගෙවල් වල අඩුපාඩු තියෙනවා. හාල් සීනි පිටි අපි ගෙනාවේ දවස් කීපයකට විතරයි. දැන් මොකද මේකට කරන්නේ? විසඳුමක් තියනවාද? ඔව් ඇත්තටම මේ පසුගිය 24 වෙනිදා තීරණයක් මේ 7 වෙනිදා දක්වා එක දිගට රට මේ ආකාරයේ සංචාරන සීමාවන් පනවමින් මේ දේ කරනවායි කියලා රටට දැනුම් දීමට ප්‍රථම එම රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව නෝ ඊටත් සතියකට ඉස්සලා තමයි කිව්වේ යම් කිසි ආකාරයෙන් අපිට රට වහන්න වුණොත් අපි කොහොමද මේ ක්‍රමවේදයන් ජාග්‍රම මේවා කරන්න තියනවාද ඒවට දැම්මම සැලසුම් හදන්න කියලා අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි උපදෙස් ලබා දුන්නා. ඉතින් ඒ අනුව ඒ විෂය භාර අමාත්‍යවරුන්ට ඒ හා සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිසාපතිට පෙර දැනුම් දීමක් මේ තීරණ ගන්න ඉස්සලා දීලා තිබ්බේ. යාන්ත්‍රණය හදාගන්නයි කියලා. ඊට පස්සේ 24 වෙනිදා ජනාධිපතිතුමා මේ තීරණය ගන්න ඉස්සලා නැවත වතාවක් විශේෂයෙන්ම ඒ සම්බන්ධව කටයුතු කරන බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා, ජොන්සන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග ඇමතුමා, නාමල් රාජපක්ෂ ඇමතුමා, ඒ වගේම එළවලු සහ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ විශේෂ ක්‍රියාවලියක් කරන අපේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා, රෝහිත අබේ ගුණවර්ධන ඇමතුමා වරායෙන් බඩු වෙන එක සම්බන්ධයෙන් මේ ආදි වශයෙන් ගොඩක් අයවලුන් සම්බන්ධ වෙනවා. පමණක් නෙමෙයි අපේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සම්බන්ධ වෙන මధుර විතානගේ මන්ත්‍රීතුමා මේ කට්ටියත් සම්බන්ධ. මේ ඔක්කොම අනිකුත් සියලුම ආයතන ප්‍රධානී ගුවන් සේවා අධිකාරියේ ඉඳලා ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තමයි මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා ඇහුවා විශේෂයෙන්ම මේ තත්ත්ව යාන්ත්‍රණය ඇති කළාද තියෙන එක. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව කිව්වා ඔව් අර බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ යටතේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්ය සාධක බලකායේ මේ සමිතිව මේ වන විටත් උපදෙස් ලබා දීලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ අනුව බොහෝ විට දැන් අද දිනේ විශේෂයෙන්ම විරුද්ධ කරන් තිබ්බිති අද දින සිට මේ ආකාරයෙන් ජංගම ආකාරයෙන් ආහාර පාන ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරලා තිබෙන බවට එදා සනාථ කරන් 24 වෙනිදා. ඉතින් ඒ අනුව තමයි ජනාධිපතිතුමා මේ වැනි තීරණයක් ගනු ලැබුවේ. අපි බලාපොරොත්තු වෙන ඊයේ දිනේදී අපි දැක්කා පොඩි ආකාරයේ ජංගම ක්‍රියාත්මක වෙලා තිබුණා. ඔබ දකින්න ඇති සියලුම නාලිකාවලින් ඊයේ වෙනකොට ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු සහ ද්‍රව්‍ය විවෘත කරලා ඒවා ලබා දෙන්න ක්‍රමවේදයක් ඊයේ රාත්‍රියේදී හදලා තිබ්බා. ඉතින් බොහෝ දුරට අද හෙට අනිද්දා වෙනකොට මේ ආකාරයෙන් ජංගම ආකාරයෙන් ලබා ගැනීමට ලබා දීමට ජනතාවට වෙළඳාම් කිරීමට අවස්ථා ලබා දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රටේ මේකට සම්බන්ධ වෙන ජනතාව ඒ වෙළඳාම් කටයුතු සම්බන්ධ වෙන ඒ ව්‍යාපාරිකයන්ට
සම්බන්ධ වෙලා මේ රටේ ජනතාවට ලබා දිය යුතු ආහාර පාන ලබා දීමට ජංගම විකිණීමට කටයුතු සලසා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔව් අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු වෙලා අඩු කරලා කියලා සමහර වෙලාවට සමාජ මාධ්‍යවල වාර්තා කරනවා. ඇතම් දේශපාලනඥයන් එහෙම කරනවා. ඒ වගේම තමයි දැන් අද හෙදියන් වර්ජනයක් කරන්න නියමිත බව ජාතික පොත්පත් වාර්තා කරනවා. දැන් මේවත් එක්ක මේ යාන්ත්‍රණය PCR කරන්න යාන්ත්‍රණය ඊට පස්සේ එන්නත් කරන යාන්ත්‍රණය මේවට බලපෑම් එල්ල වෙයිද? ප්‍රශ්න දෙකක් ඔබතුමාගෙන් එකවර ඇහුවේ අවසාන වශයෙන් උනා. ඔව් ප්‍රශ්න දෙකට ගත්තොත් ඉස්සෙල්ලාම ගත්තොත් එන්නත් කරණය සම්බන්ධව ඔබ දන්නවා ලංකාවේ එන්නත් කරණය මේ විදිහ කරගෙන යනු ලබනවා. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීලා තිබෙනවා දෙවෙනි මාත්‍ර හැටියට ලබා දිය යුතු අයවලුන්ට. ඊට අමතරව තමයි සයිනෝෆාර්ම් එන්නත මේ වන විටත් එන්නත් කරණය කරනු ලබනවා. විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික් වලට අමතරව අපි ගාල්ල මාතර පටන් ගත්තා. ඊයේ දිනේදී විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ සයිනෝෆාර්ම් එන්නත් කරණය ආරම්භ කරනු ලැබුවා. ඊට අමතරව ඊයේ දිනේදී ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50000ක් මහනුවර දිස්ත්‍රික්කයේ ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව යාපන දිස්ත්‍රික්කයේ අද දින ස්ථාන 7කත් ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 5කත් ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක වගේ එන්නත් කරන්නේ ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. ඒක ඉතාමත් පැහැදිලිව කරගෙන යන යම් ස්ථානවල ප්‍රාදේශිකව සමහරලාට ගැටලු සහ අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ පාතබාර වෛද්‍ය නිලධාරියා විසින් විශේෂම ග්‍රාමසේක නිලධාරිය තුළු දේශපාලන ක්ෂේත්‍රයේ කට්ටියගේ උදව්ත් ඇතුව ඒ යටිතල පහසුකම් සපයලා ඒ දේවල් කරගෙන යන්න උපදෙස් ලබා දෙනවා. ඉතින් මේදී පොඩි අඩුපාඩුකම් එනවා නැතුව නෙමේ. අඩුපාඩුකම් ඇති වෙනවා. සමහරලාට අපි හමුදාව සම්බන්ධ වෙන ස්ථානවල අපිට දස්වල පුටු දාලා යම් කිසි ක්‍රමවේදයක් යටතේ අපි කරන්න පුළුවන්. අපි ඒ වගේ යටිතල පහසුකම් සැපයීමේ තරම් හැකියාවක් තිබෙනවා අපේ ආයතන වලින්. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් කරදී යම් අඩුපාඩුකම් ඇති වෙලා ඇති. අපි ඒ ඔවුන්ට පුළුවන් උපරිමේ ඔවුන් කරනවා. ඊට අමතරව තමයි ඔබතුමා මේ විශේෂයෙන්ම මම හිතන්නේ ඇහුවා එන්නත් කරණයට අමතරව මම හිතන්නේ තව ප්‍රශ්නයක් ඔබතුමා යොමු කරන්න ලැබුවා. ඒ කියන්නේ හෙදියන් එහෙම අද වැඩ වර්ජනයක නිරත වෙනවා කියනවා විවිධ පාර්ශව එහෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට අර මේ කොවිඩ් මර්ධනයේදී මේ යාන්ත්‍රණයට බලපෑමක් කෙල්ල වෙන්න පුළුවන්ද? ඒවට විසඳුම් තියනවද ඔබතුමාලා ගාව කියලා? ඔව් ඔබතුමා මම හිතන්නේ ඇහුවේ අනිත් එක මම හිතන්නේ බලාපොරොත්තුනේ විශේෂයෙන්ම මේ PCR ප්‍රමාණය කරාද කියන එක. මේ PCR පරීක්ෂණ අඩු කිරීම සම්බන්ධව. ඔව් ඒ PCR පරීක්ෂණ අඩු කිරීමක් නෙමේ දිනුෂ වෙලා තිබෙන්නේ. PCR පරීක්ෂණ කරන ක්‍රමවේදයේදී යම් අඩුපාඩුකම් තිබ්බා. ඒ කියන්නේ සමහර පෞද්ගලික රෝහල් වල ඔවුන්ගේ ධාරිතාව උදාහරණයක් වශයෙන් ගත්තොත් එක් රෝහලක ධාරිතාව 2200ක් තියද්දී ඔවුන් එක් දිනකට 8000ක් විතර ගෙනල්ලා උත්සාහ කරන්න. එහිදී ඔවුන්ගේ අතින් සමහරට දින 4 5 6 7 වගේ කාල සීමාවකටවත් වාර්තා ලැබෙන්නේ නැති තත්ත්වයක් ආවා. නමුත් PCR පරීක්ෂණ මේ ස්නොබ් අරගෙන ඔවුන් ලබා ගන්නවා. නමුත් පරීක්ෂා කරන සංඛ්‍යාවේ අඩුපාඩුකම් තිබ්බා. ඉතින් ඒ අවස්ථාවේදී මේ හා සම්බන්ධලා දැනුම් දුන්නා තමුන්ට කරන්න පුළුවන් ධාරිතාව පමණක් රැගෙන එන්න නැත්නම් ජනතාව බලාගෙන ඊට පස්සේ කියනවා මගේ මේ PCR එකට දුන්නේ අද ලැබුණේ දින 7ක නැත්නම් දින දැන් 7කට ඉස්සෙල්ලා ලැබුණ එක තමයි අද මට වාර්තා හම්බුනේ කියලා. එමගින් ජනතාව සමහරට ගෙවල් වලට වෙලා ඉන්නේ නැතුව හැමදැනම ඇවිදින්න තත්ත්වයකුත් තිබෙනවා. ඒකින්ද ඔවුන්ට විශේෂයෙන්ම කිව්වා කරන්න පුළුවන් ප්‍රමාණය විතරක් කරන්න කියලා. ඉතින් ඒ අනුව අපි කිව්වේ අඩුම ගානේ පැය 24ක් ඇතුළතවත් මේ වාර්තාව ලබා දෙන්න කියලා. ඉතින් එහිදී සම්යම් නිර්ණායන සෞඛ්‍ය අමාත්‍යයෙන් යොදවලා තියෙනවා. ඒත් එක්කම තමයි අනිකුත් ප්‍රදේශවල අනිකුත් රජයේ වගේ යම් කිසි කර හැකි ප්‍රමාණයක් පමණක් කිරීමටත් ඉලක්ක කරගෙන කරන්නත් කිව්වා. දැන් සමහර අපිට අවස්ථාවක් තිබ්බා යම් කිසි ආයතනයක් විශේෂයෙන්ම අයංගන ප්‍රදේශයේ යම් කිසි සුළු සංඛ්‍යාවක් හමුනම ඒ ආයතනයේ ඇඟලුම් කර්මාන්තශාලාවක එක දිනක මේ 4000ක් මෙහෙම කරලා තිබ්බා. ඉතින් ඒකෙහි ප්‍රතිඵල සමහරට හම්බ වෙන්නේ නැහැ. ඒක කරන ක්‍රමවේදයක් පැහැදිලිව කරලා තියෙනවා. එතකොට එවැනි දේවල් කිරීමට එපැයි කියලා තිබුණා. ඉතින් ඒ දේවල් හරහා සමහරට කියනවා මේ PCR පරීක්ෂණ අඩු කරන්න කියලා. PCR පරීක්ෂණ අඩු කරන්න කියලා නියෝගයක් කොයිම ස්ථානයකවත් දීලා නැහැ. එහෙම නෙමෙයි කියන්නේ. අර යම්කිසි ක්‍රමවේදයක් යටතේ ඒක කරන්න ඒත් එක සමුන්ට කරන්න පුළුවන්
ධාරිතාවට පමණක් කර යුතු. මොකද බොරුවට අරන් එකතු කරගෙන තියාගෙන සිටීමෙන් වැඩක් වෙන්නේ නැහැ නේ. ඔව් ඒ නැතුව මේ බරපතල තත්ත්වයක් ඇති වුණා. ඒකයි මේ අවස්ථාවේදී ඒ ආකාර දෙයක් කරුණ ලැබුවේ. බැහුවා වර්ජනයන් සම්බන්ධයෙන් හිතන්නේ ඇත්තටම මේවා යම් යම් වුන්ට ඇති වෙන සිත් ඇවුළු සහ දේවල් වලට මම හිතන්නේ බුද්ධිමත් ජනතාවක් විශේෂම ඔය කියන කණ්ඩායම් බුද්ධිමත් අයවලුන් ඕන් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක කතිකා කරගෙන සුදුසුම ක්‍රියාවලිය කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. මම නැවත වතාවක් පැහැදිලි කරගන්න උත්සාහ ගත්තා මේ ඉලක්කම අඩුවෙන් තියාගෙන රෝගීන් දැන් වාර්තා වෙනවා අඩුයි කියලා පෙන්වන්න PCR අඩු කරන එහෙම තීරණයක් කරගෙන නැහැ. කිසිදු තීරණයක් එහෙමනේ තීරණයක් කරන්නේ නැහැ. මේක කරන්නේ යම් කිසි ක්‍රමවේදයකට. ඉතින් ඒ ක්‍රමවේදයෙන් පිට ගිහිල්ලා සමහර තිබ්බ දේවල් වලට විවිධ උපදෙස් ලබා දීලා තිබෙනවා මිසක් ඉලක්කගතව PCR පරීක්ෂණ අඩු කරන්න කියන කතාව කොයි වෙලාවකත් කියලා නැහැ. යම් යම් ක්‍රමවේදයන් අඩුපාඩුවන් හරිගස්සපු දෙයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළා. සූසි ජෙනරාල්තුමනි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපි නැවත වතාවක් ස්තුතිය පළ කරනවා. අර නිතර අපි කියනවා වගේ සමහරට අපේ එක දුරකථන ඇමතුමකින් සම්බන්ධ කරගන්න තරම් නම්‍යශීලී වීම සහ අනතිමානී වීම පිළිබඳව අපි ස්තුතිය පළ කරනවා. මේ කොවිඩ් මර්ධනය කරන අතරතුරේදී මම දැක්ක පාර්ලිමේන්තු පාරේ දෙපැත්ත වෙසක් සැරසිලි වලින් යුද හමුදාව සරසලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ එන පාර දෙපස ඊටාම අලංකාර වෙසක් සැරසිලි වගේක් තියෙනවා. මේ සියල්ල කුඹුරු වගා ගන්නවා. මේ එක කොවිඩ් කාර්යසාධනය සඳහා ගන්න පියවරත් අගය කරමින්ම ගැටලු ඇති වෙන්න පුළුවන්, ගැටලු මතු වෙන්න පුළුවන්. හැබැයි මේ ගැටලු නිතර සිද්ධ වෙනවා නම් දිගටම සිද්ධ වෙනවා නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැටලුව මතු වුණාන් පස්සේ දෙවන වතාවේ ගැටලුව මතු වෙන්න ඉඩ නොදී निराකරණය කරනවා නම් ඒකයි ක්‍රමවේදයේ සාර්ථකභාවය. එන්නත් පළමු මාත්‍රාව දීම කොයිතරම් ප්‍රගතියක් හත්පත් කරගෙන තිබෙනවද කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මිලියන 1.5ක ජනතාවට එන්නත ලබා දීලා 15,41,734කට එන්නතේ පළමු මාත්‍රාව දීලා තියෙනවා. මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 15කට වැඩි පිරිසකට දැන් එන්නතේ පළමු මාත්‍රාවේ ආවරණය තියෙනවා. එන්නත් කරන වැඩපිළිවෙලදී යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. මොරටු සිද්ධිය වගේ. හැබැයි ඒවා නැවත මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි වැදගත් වෙන්නේ. මාතර දිසාවේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිරීක්ෂණයට ලක් වෙන්නේ ඒ කාරණාව නිසා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කරන කටයුතු සිදුවන ආකාරයෙන් නිරීක්ෂණය කළ බැලුවා. ඇත්තටම මේ කියන විදිහට අඩුපාඩු මතුවෙනවද? කොයි ආකාරයේද ප්‍රායෝගික තත්ත්වයන් පවතින්නේ කියලා නිරීක්ෂණය කළා. ඒ වගේම අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා ස්පුට්නික් දෙවන මාත්‍රාව දී යුතුදැයි තාක්ෂණික කමිටුව අධ්‍යයනයක් කරමින් සිටින බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල මහත්මයා කරන ප්‍රකාශය. ස්පුට්නික් එන්නත රුසියාවේ ස්පුට්නික් 5 දෙවන මාත්‍රාව දිය යුතුද කියලා මේ වෙනකොට තාක්ෂණ කමිටුව අධ්‍යයනයක් කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරි තීරණ ජනතාවට දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලායි සඳහන් කර සිටින්නේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා සංචරණ සීමා තහනම එහෙම නැත්නම් සංචරණ සීමා කිරීම ඉතාමත් මගේ කරනවා. මොකද ඒකේ ප්‍රතිඵල තියෙනවා. ජනාධිපතිතුමාට නිර්දේශ කර සිටියා, යෝජනා කර සිටියා සංචරණ සීමා කරන්න කියලා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒක අගය කරනවා කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා. මව්බිම් පුවත්පතට යනවා. මව්බිම් පුවත්පත වාර්තා කරනවා මීගම ව්‍යාපාරික පවුලටම කොවිඩ්. පියාගේ දේහය තැන්පත් කළ මල්ශාලාවේ හිමිකරු ඇතුළු සේවකයන් 6ක් නිරෝධායනට ලක් කර ඇති බව මිනුවන්ගොඩ ටෝනි කරුණානායකයි වාර්තා කර සිටින්නේ. මිනුවන්ගොඩ මේ සිද්ධිය වාර්තා වෙන ආකාරයට මව්බිම ඊ පුවත්පතේ තවදුරටත් විස්තර කර සිටිනවා. ඊයේ පෙරේදා ඇති වෙන වාර්තා වන සිද්ධියක් මේ මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ මීර්ගම් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් අනතුරු සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකදී මරණකරුගේ ව්‍යාපාරික පුතාගේ බිරිය සහ දරු දෙදෙනා කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව අවමගුල පැවති මල්ශාලාවේ හිමිකරු ඇතුළු 6 දෙනෙකු එම මල්ශාව තුලදීම නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. මොකද මේ මියගේ ව්‍යාපාරික ආයතන හිමිකරුගේ පියාගේ දේහ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා ග්‍රාම නිලධාරී නිර්දේශය අනුව මීර්ගම් ප්‍රදේශයේ පිහිටි මල් ශාලාවකට ගෙනවිත් මූලික කටයුතු අවසන් කරලා තියෙනවලු. සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන දේද මේ නැවත වතාවක් කියන්නේ. තාත්තා මිය ගියාට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයක් තිබ්බේ නෑලු, මරණ පරීක්ෂණයක් තිබ්බේ නෑලු. එහෙම තියන්නේ නැතුව මල් ශාලාවක තැන්පත් කරලා තියෙනවා. දැන් බලනකොට මීර්ගම් ව්‍යාපාරික පවුලටම කොවිඩ්, මල් ශාලාවේ හිමිකරු ඇතුළු සේවකයන් 6 දෙනෙක් මල් ශාලාව තුලදීම නිරෝධායනට ලක් කරලා තියෙනවා.
ඊළඟට මේ වගේ තවත් අකරතැබ්බ ඇබැද්දි පිළිබඳව රටේ තොටේ විවිධ තැන්වලින් වාර්තා වෙනවා. කුමුදු පුල්ශාන්ත සහ සඳුනි ගමාරච්චි වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. සැත්කමකට ගොස් රෝහලේදී මියගිය කතට කොවිඩ් ආසාදිත නැතැයි කියා පසුව ආසාදිත වී ඇති බවට වාර්තා කොට මුළු පවුලක් අමාරුවේ දමලා කියලා මේ මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. මුළු පවුලක් අමාරුවේ දමා කියලා වාර්තා කළාට මේව සමහර වෙලාවට යාන්ත්‍රික තාක්ෂණික ගැටලු නිසා වෙන්න පුළුවන් දේවල්ද කියලාත් හිතනවා. කොළඹ ජාතික රෝහලේදී මියගිය කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී නොමැති බව පවසා අවසන් කටයුතු සඳහා ඇගේ දේහ ඥාතීන්ට බාර දීමෙන් පසු ගෙදර උදවිය මිනීවලවල් කපල යවමඟුලට සූදානම් වෙදී මෙන්න ආයේ කොරෝනා පොසිටිව් කියලා ආයි මුළු ගෙදරම උදවිය මේ පවුල්වල සියලුම දෙනා අමාරුවේ දැම්ම කියලයි කුමුදු පුල්ශාන්ත සඳුනි ගමාරච්චි වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පතට. සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මකයි. නීති දැඩි පොලිසිය ඉතාම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය අපිම අත්දකිනවා. අර කලින් වතාවල වගේවත් හරි අමාරුයි යන්න. කලින් වතාවලත් එහෙම ඉඳ දුන්නා කියන එක නෙවෙයි. ඒක ඉතාම දැඩිව බලපත්‍රයක් නම් ලියුමක් නම් කවුද මේක නිකුත් කරලා තියෙන්නේ? ඊළඟට නිකම්ම මේ බෝඩ් එකක් ගහගෙන ගියාට බෑ. හොඳට පරීක්ෂා කරනවා. වාහන ගමන් බෑ. පාගමනින් යන දුරක ඇති ATM යන්ත්‍රණයකින් මුදල් ගන්න බැංකු ඇරීමට තවම තීරණයක් ගෙන නැහැ කියලා කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා. හැබැයි ඉතින් හැමතැනම පයින් යන දුරින් ATM යන්ත්‍රත් නැහැ. එහෙම එකකුත් තියෙනවා. පාගමනින් යන දුරක ඇති ATM යන්ත්‍රණයකින් මුදල් ගන්න මේකෙන් අදහස් කරන්නේ පුළුවන් තරම් සමහරවිට හිතෙන්න පුළුවන් මේවා ප්‍රායෝගික නැහැ කියලා. නෑ, මේකෙන් ඉල්ලා සිටින දේ තමයි ගමන් බිමන් හැකිතාක් අවම කරගන්න, සල්ලි ගන්න කියලා ලෝකෙ වටේ රවුම් ගහන්න එපා කියන ඉල්ලීම තමයි මේකේ යට සැඟව තිබෙන්නේ. සංචරණ නීති නිසා ඇති වූ අපහසුතාව ඇති වෙච්ච පන්සල්වලට සහන සැලසීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් කුමුදු පුල්ශාන්ත වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත අද ජාතික පුවත්පත් සියල්ලකම වගේ මේ රට පුරා වාර්තා වෙන කොවිඩ් පුවත් එක තැනකට ගොනු කරනවා. කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙදහෙදියන්ගේ ගැටලුවට විසඳුම් පතා අද සහ හෙට ලෙඩ නිවාඩු හෙදහෙදියෝ නර්ස්ලා ඒ කියන්නේ අදයි හෙටයි නර්ස් නෝනලා නර්ස් මහත්තුරු එහෙමත් ලෙඩ වුණුත් ලෙඩ වෙලා ඊළඟට යාපන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයා කොවිඩ් ආසාදිතයින් ජීවිතක්ෂයට වවුනියාව මහේස්ත්‍රාත්වරියකටත් කොරෝනා එන්නත් දීමේදී ආබාධිතයන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ඉල්ලීම මව්බිම් පුවත්පත වාර්තා කරනවා. බදුල්ලේ කොවිඩ් මරණ 7යි, හොරණින් කොරෝනා ආසාදිතයන් 1328ක්, නාවුල යලි කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් තියෙනවලු. භගවන්තලාව 9 ආසාදිතයන් 45ක් හඳුනාගනි. යක්කල මුල්ලෙන් තව කොරෝනා රෝගීන් 16ක්. ආසාදන වූ පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති අභාවප්‍රාප්ත වෙයි. කොස්ලන්දි රෝහලේ වෛද්‍යවරියක ඇතුළු 6ක් නිරෝධායනට මේ රට පුරා වාර්තා වෙන පුවත් මේ විදිහට සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත සේවිකාවක් හමුවීමෙන් මොරහේනගම ඇඟලුම් කම්හලේ අංශ 3ක් තාවකාලිකව වසයි. ඊට පස්සේ නුවරඑළිය ආසාදිතයන් සංඛ්‍යාව 4088 දක්වා ඉහළට මෙහිමයි වාර්තා වෙන්නේ. ඊළඟට ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරපු කාරණාවක් තමයි වියට්නාමෙන් අලුත් ප්‍රභේදයක් හමු වෙලා තිබෙනවා. මේ වෛරසයක ස්වභාවය තමයි වෛරසය විසින් Tamanගේ පැවැත්ම සඳහා අලුතින් ප්‍රභේද නිර්මාණය කර ගැනීම. එහෙම ගත්තම ලක්ෂ ගාණක් අලුත් ප්‍රභේද තියෙනවා. හැබැයි ඒයින් කීපයක් ඉතාමත්ම බරපතලයි. දැන් ඉන්දියානු ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදය බරපතලයි. වියට්නාමයේ හමු වෙච්ච මේ අලුත් ප්‍රභේදය බ්‍රිතාන්‍ය සහ ඉන්දියා ප්‍රභේදයන් දෙකේ සංකරණයක් කියලා දැනට කරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන බව අද ජාතික පුවත්පත් වාර්තා කරන විශේෂයෙන්ම විදේශ ප්‍රවෘත්ති BBC පුවත් සේවයත් අද වාර්තා කර සිටියා. මේ වියට්නාමයේ ප්‍රභේදය පිළිබඳව ඊළඟ රැල්ල ඒකද කියන සැකයයි මතු කරන්නේ. ඊළඟට පහුගිය දවස්වල විශේෂයෙන්ම පහුගිය සතියන්තයේ වෙච්ච කතාබහක් තමයි මේ සමාජ මාධ්‍යවල සමහර ග්‍රැෆික් නිර්මාණ වලින් පෙන්නනවා බංග්ලාදේශයට අපට වඩා අඩු මිලට චීනය සයිනෝෆාම් මෙන්නත දීලා තියෙනවා කියලා. සයිනෝෆාම් වැඩි මිලට දුන්නේ නැහැ කියලා චීනය අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවට සයිනෝෆාම් එන්නත වැඩි මිලට ලබා දුන්නේ නැහැ කියන කාරණාව තහවුරු කර සිටිනවා. අද දිනමින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා මහින්ද අලුත් ගෙදරයි මේ වාර්තාව ගෙන එන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැඩි මිලට සයිනෝෆාම් එන්නත් මිලදීගෙන ඇති බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව චීන තානාපති කාර්යාලයම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ වගේම
ඩොලර් 10කට බංග්ලාදේශයට සයිනෝෆාම් එන්නත දුන්නා කියලා සමාජ මාධ්‍යවල සහ ඇතැම් දේශපාලනඥයන් සමහර ජාතික මාධ්‍යත් භාවිත කරමින් කරන ප්‍රකාශ බොරුවක් කියලා අමාත්‍ය රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියනවා ඩොලර් 10කට සයිනෝෆාම් බංග්ලාදේශයට දෙන කතාව බොරු. උපාලිද සේරම් වාර්තා කරන්නේ. චීනයේ සයිනෝෆාම් එන්නත අදාළ සමාගම බංග්ලාදේශයට ඩොලර් 10කට අලෙවි කරද්දී ශ්‍රී ලංකාවට එම සමාගමෙන් සයිනෝෆාම් එන්නත් ඩොලර් 15 බැගින් වූ මිලකට ලබා දීමට කටයුතු කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මොකද බංග්ලාදේශයේ එක්ක තවදුරටත් මේ සාකච්ඡා පැවැත්වමින් යන්නේ. බංග්ලාදේශයට දෙනවද නැද්ද සයිනෝෆාම් එන්නත? ඒ කීයටද දෙන්නේ? කොච්චරක් දෙනවද? මේවා තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. අර ග්‍රැෆික් නිර්මාණ වලින් හදලා පෙන්නපු කතා බොරු කියලයි ඩොලර් 10කට සයිනෝෆාම් බංග්ලාදේශයට දෙන කතාව බොරු කියන සිරස්තල යටතේ අද දිවෙන පුවත්පත වාර්තා කර සිටින්නේ. ඊළඟට මුදල් වලට කොරෝනා එන්නත දෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කරන ප්‍රකාශයට වාර්තා කරනවා. මුදල් ගෙවා කොරෝනා එන්නත් කරන සිදු කර ගන්නා පුළුවන් කියලා කරන ප්‍රකාශ ඒවා පිළිගන්න එපා. මුදල් ගෙවා කොරෝනා එන්නත් කරන්නේ සිදු කර නොගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සල්ලි වලට මේ එන්නත ගන්න බෑ. කොරෝනා වලට එන්නත මුදල් ගෙවා ගන්න බෑ. ඒ අතරේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ අධ්‍යක්ෂ මහාචාර්ය තිස්ස විජේරත්න මහත්මයා කරන ප්‍රකාශයක් අද දිවෙන පුවත්පතට වාර්තා කරනවා ඒමන්ති මාරඹගේ. ඒ තමයි වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් අනුව නොව ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනයට විශේෂඥ වෛද්‍ය මත අනුව කඩිනමින් පියවර ගත යුතුයි කියලා ඔහු යෝජනා කර සිටිනවා. දැන් වෘත්තීය සමිති මේක අපිටත් තිබිච්ච ගැටලුවක්. වෘත්තීය සමිති මාධ්‍යට අවිල් එක දේවල් කියනවා, කැමරා ඉස්සරහා මයික්‍රොෆෝන් ඉස්සරහා එක දේවල් කියනවා, එක වෘත්තීය සංගම් එක කාරණා කියනවා. හැබැයි වෘත්තීය සංගම් කියන්නේ යම් දේශපාලන මතයක් එක්කම ඉන්න පිරිස්. ඒ නිසා වෘත්තීය සංගම් කියන දේවල් නෙවෙයි විශේෂඥවරුන් කියන කතා තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒ උපදෙස් අනුව කටයුතු කරන්න කියලා මහාචාර්ය තිස්ස විජේරත්න මහත්මයා කරන යෝජනාවත් අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ අසාත්මිකතාවක් තිබෙනවා, ඇලර්ජි තියෙනවා නම් කොරෝනා එන්නත ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියන පණිවිඩය ඔබට විශේෂයෙන්ම වෛද්‍යවරුන් නිකුත් කරනවා. ආසාත්මිකතා තියෙනවා නම්, ඇලර්ජි තියෙනවා නම් එන්නත ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඔබට විවිධ ඖෂධ වර්ග ආසාත්මිකතා ඇති වෙනවද, ඇලර්ජි වෙනවද, නැත්නම් ඔබට ස්වභාවයෙන් ගත්තම ආසාත්මිකතා ඇති වෙන ස්වරූපයේ පුද්ගලයෙක්ද, මේ වගේ බෙහෙත් ගත්තම තමයි මට ඇලර්ජි වෙන්නේ කියලා එන්නත ලබා ගන්න කලින් ඒ දත්ත ඔක්කොම හෙලි කරන්න. ඒ නැතුව කොරෝනා වලින් බේරෙන්න කියලා කොහොම හරි එන්නත විද ගන්නවා කියලා කියන්න එපා. අර කියනවනේ කතාවක්, තමන්ගේ ගුරුවරයාටයි වෛද්‍යවරයාටයි බොරු කියන්න එපා කියලා. ගුරුවරයාට බොරු කිව්වත් අමාරු වෙනවා, වෛද්‍යවරයාට බොරු කිව්වත් අමාරු වෙනවා. ඒ නිසා ආසාත්මිකතා එහෙම තියෙනවා නම් සැලකිලිමත් වෙන්න එන්නත ලබා ගැනීමේදී. බොරැල්ලේ නිවසින් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට මහජන සහාය පතයි කියලා වාර්තා කරනවා ප්‍රසන්න සමරකෝන් වාර්තා කර සිටින්නේ. කොරෝනා වෛරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු නිවසියන්ටත් කියන්නේ නැතුව හොරෙන් පලා ගිහිලා තිනවා. මෙන්න ඡායාරූපය ගන්න කෙනෙක් ඉන්නවා නම්, දැකපු කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්න කියලායි වාර්තා කරන්නේ. අද අපි දිවෙන පුවත්පතෙන් ඒ පුවත තෝරගත්තේ. ඊළඟට මව්බිම් පුවත්පතට යනවා. හුදකලා කළ භගවන්තලාවේ ජනතාවට බෙදන්න තිබූ රුපියල් 5000ක සහනමලු උස්සලා හිඟන්නයි පාත්තරයට හෙන ගහන එක කොයිතරම් අපරාධයක්ද. මලු 15ක් සමග සැක 6ක් අල්ලයි. මොරටුව සමාන හුදකලා කළ භගවන්තලාවේ සිද්ධිය පිළිබඳව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. දැන් මද්දාවේ වලට බැවිච්ච පුද්ගලයෝ මේ දවස්වල මේ සංචලන සීමා මැද්දේ වුණොත් පොලිසියේ කනෙන් රිංගල පොලිස් ඇසට වැලි ගහලා එහා මෙහා ඇවිදිනවා දකිනවා. 15ක් මලු 15ක් මේ විදිහට 5000 මලු 15ක් පළුසරප්පා 75000ක් සැකකරුවන් 6 දෙනෙක් අල්ලලා තියෙනවා. වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත. ඊළඟට දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඉතිහාසයේ වාර්තාගතම එළවලු අස්වන්න ලැබුණ කියලා ජාතික පුවත්පත් කිහිපයකම සහ අපටත් වාර්තා වෙනවා. දඹුල්ලේ කේකී ආර්යදාස කියනවා දඹුල්ලේ එළවලු මිල අහස උසට නැගලා වාර්තාගත අස්වැන්නක් නැත්නම් ප්‍රමාණයක් ලැබුණා වුණත් දඹුල්ලේ දඹුල්ලට එළවලු වාර්තාගත ප්‍රමාණයක් ලැබුණා වුණත් මිල ගණන් අහස උසට ගිහිල්ලා ගිය සතියේත් අපි පත්‍රමේන්තුවේදී කිව්වා එළවලු ආවෙ නැතත් වෙළඳු ගණන් වැඩි කරනවා. ඊට පස්සේ එළවලු ආවත් ගණන් වැඩි කරනවා.
කාට කියන්නද මේ අවනඩුව සිල්ලර වෙලෙන්දොත් අතරමං කියලයි දඹුල්ල කේකේ ආර්යදාස වාර්තා කර සිටින්නේ. ඒ වගේම දින පුවත්පත වාර්තා කර සිටියා එළවලු මාෆියාට වැටබඳිනවා කියලා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කියනවා. එළවලු මාෆියාවක් තියෙනවා කියලා තමයි පේන්නේ. අපි කිව්වාගේ එළවලු මිල අඩු වුණත් ගණන් වැඩි, එළවලු ප්‍රමාණය එළවලු සැපයුම වැඩි වුණත් ගණන් වැඩි, අඩු වුණත් ගණන් වැඩි. මෙතන මාෆියාවක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යතුමා කියනවා මාෆියාවට වැට බඳිනවා කියලා. අපිත් බලන් ඉන්නේ බඳිනකම් කෝ බඳිමු එහෙනම් නේද? ඊළඟට ආර්ථික මධ්‍යස්ථානවල වැඩි මිලට විකුණු වෙලෙන්දන් 6 දෙනෙක් අල්ලයි කියලා අද වාර්තා කරනවා කලණීය කුසුම්මිස් හැන්නදී අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙහෙයුමක් ආර්ථික මධ්‍යස්ථානවල වැඩි මිලට බඩු විකුණු වෙළඳුන් 6ක් අල්ලයි කියලා. මේ අන්තිම සතේ දක්වා හූරලා පර්ස් එකේ තියෙන අන්තිම සතේ දක්වා හූරලා බඩු ගන්න ගියන් පස්සේ ඒවා එහෙම වැඩි මිලට විකුණලා අපි රිම් එකනුත් යන වෙලාවක තවදුරටත් අපි තලාපෙලා දානවා නම් ඒක කොයිතරම් සදාචාරාත්මකද කියන ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි ඉතින් වෙලෙන්දු කියලා කියන්නේ වෙලඳාම කියලා කියන්නේ කලදුටු කල වල ඉහ ගැනීම. කැප්පිටිපොළ ආර්ථිකයේ වැසෙයි. ඒකෙන් ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව සහ වෙළඳ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත් වාර්තා කර සිටිනවා. ඉන්දියන් සාගරයේ මුතුවැටය අපි හැබැයි මුතුවැටය පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න මේ වෙනකොට පාලනය කරලා තිබෙනවා. සුන්බුන් ගොඩගසන ප්‍රදේශ නම් කරයි කියලා සාමුද්‍රීය පරිසර අධිකාරී සභාපතිනි නීතිඥ දර්ශනී ලක්පඳුර මහත්මිය ලහදපතුර මහත්මිය සඳහන් කරනවා පර්ල් එක්ස්ප්‍රස් නැවේ සුන්බුන් ගොඩගසන ප්‍රදේශ හඳුනා ගනිමින් තිබෙනවා. තවම මෙන්න මේවා තමයි මේ ප්‍රදේශවලට තමයි මේ භාණ්ඩ ගොඩ ගහන්න පුළුවන් කියලා හරියට හඳුනාගෙන නැහැ. හඳුනා ගනිමින් පවතිනවා. ඒ ප්‍රදේශවල ආරක්ෂක ක්‍රමවේද අනුව අන්තරායකාරී අපද්‍රව්‍ය ගබඩා කිරීමට ස්ථාන 10ක විශේෂ බහලුම් ක්‍රියාත්මක කිරීමටත් බහලුම් තැන්පත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. ලහදපුර මහත්මිය සඳහන් කර සිටින්නේ ගිනිගත් නැවේ අපද්‍රව්‍ය දකුණු මුහුදු තීරයටත් ගිහිල්ලා තියෙනවා. අර කලින් කිව්වාගේ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරනවා හඳුනා ගන්නවා මේ නැවේ සුන්බුන් අපද්‍රව්‍ය කොයි පැත්තටද ගොඩ ගහන්න පුළුවන් කියලා. කලින් වාර්තා වුණේ පාන්දුර සිට මීගමුව දක්වා හලාවත දක්වා වෙරළ තීරය වෙන්න පුළුවන් කියලා. හැබැයි දකුණු මුහුදු තීරේ අහංගම ප්‍රදේශයටත් මේ අපද්‍රව්‍ය ගොඩ බැහැලා තියෙනවා ගොඩ ඇවිත් තියෙනවා කියලා අද අහංගම NP ලියනගේ වාර්තා කරනවා. ගිනිගත් නැවේ අපද්‍රව්‍ය දකුණු මුහුදු තීරයටත් යයි කියලා ඡායාරූප එක්කම වාර්තා කරනවා. නැවේ ගින්න නිසා අගතිරපත් දීවර කර්මාන්තය ආශ්‍රිත 28කට රජයෙන් සහන ලබා දෙන බව දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා සඳහන් කරනවා. අරුණ බෝගහත්තයා වාර්තා කරන්නේ නැවේ ගින්න නිසා අගතිරපත් දීවර කර්මාන්තය ආශ්‍රිත ක්ෂේත්‍ර 28කට රජයෙන් සහන ලබා දෙන්නට තීරණය කර තිබෙද්දී ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තවදුරටත් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික දීවර කටයුතු අහිමි වූ දීවරයන්ට කඩිනම් සහන සලසන්න කියලා. ඒ අනුව අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙනවා. උස්වටකීය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තමයි අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දෙන්නේ. ඒ අනුව නැවේ ගින්න නිසා දෛනික ආදායම් මාර්ග අහිමි වෙච්ච දීවර ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීමට මූලික වශයෙන් කටයුතු කරනවා. ඊළඟට නැවේ කපිතාන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් අද සිට ප්‍රකාශ ලබා ගනී කියලත් හේමන්ත රන්දුන වාර්තා කරනවා දිවයින පුවත්පතට. නැවේ කපිතාන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් අද සිට ප්‍රකාශ ලබා ගනී. ඊළඟට දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරන තවත් කාරණාවක් තමයි මේ පර්ල් එක්ස්ප්‍රස් නැවේ ගින්න නිසා වෙච්ච පරිසර හානිය අවුරුදු 20ක් විතර ඉස්සරහට තියෙන්න පුළුවන්. අද හෙට විතරක් නෙවෙයි අවුරුදු 20ක් ඉස්සරහට මේ පරිසර හානිය බලපෑවෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ල ගණනය කරලා ඒ වන්දිය මුදලින් තක්සේරු කරන්න බැරි බව ඇත්ත. පරිසරයට වන හානිය කඩලාන පරිසර පද්ධතියට අපේ සාමුද්‍රීය ජෛව සම්පතට වෙන හානිය මෙතෙකයි කියා එක ඩොලර් වලින් මනින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. රුපියල් සත වලින් මනින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක ඇත්ත. හැබැයි මුදලින් සාධාරණයක් ඉෂ්ට කරගන්න උපරිම සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය ඒ ඇගයීම් කටයුතු තක්සේරු කරන කටයුතු මේ වෙනකොට සිදු වෙනවා. නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගන්න ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. නැවත වතාවක් ජාත්‍යන්තර අධිකරණ කටයුතු වලදී මෙතන අධිකරණ කටයුතු වලදී මේ ප්‍රතිතර්ක ඇවිල්ලා අපිට ලැබෙන්න තියෙන ඒ රක්ෂණ වන්දි මුදල රක්ෂණ ආවරණය අහිමි වෙන තැනට පත් නොවි MT
නිව් ඩයමන්ඩ් නෞකාවේදීත් ඒ මුදල ලබා ගන්නට පුළුවන් වුණා. ඒ වගේ ක්‍රමවත්ව මේ ගැන හදාරලා නිසි අගැයීමකින් පස්සේ නඩු පැවරීමට කටයුතු කරන බව වාර්තා කර සිටිනවා. ඊට පස්සේ නැවකට දීමට ගිය ගිනි අවි තොගයක් මුහුදට වැටි අතුරුදන් කියලා වාර්තා කරනවා. අද දිවෙන පුවත්පතයි මේ වාර්තාව ගෙනෙන්නේ. නැවකට දීමට ගිය ගිනි අවි තොගයක් මුහුදට වැටි අතුරුදන් කියලා දිවෙන පුවත්පත මෙහෙම වාර්තා කරද්දී ඇතුල් පිටුවකට ගියොත් ඔබට තවදුරටත් විස්තර හොයා ගන්න පුළුවන් දිවෙන පුවත්පතේ. ඒ වගේම දැන් නැව්වල ආරක්ෂාව ගැන කිව්වම ඇවෙන්ගාඩ් සමාගම පිළිබඳව කතා වෙනවා. ඇවෙන්ගාඩ් නඩුවේ ඇත්ත කතාව මොකක්ද කියලා හෙළිදරව් කරනවා අද දිනමින පුවත්පත. මේජර් නිශ්ශංක සේනාධිපති මහත්මයා සමග කරන සාකච්ඡාවක ප්‍රතිඵලය ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළඳ නැව් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එම නැව් ඉන්දිය සාගරයේදී සහ රතු මුහුදේදී මුහුදු කොල්ලකරුවන්ට හසුවීම ලෝක ආර්ථිකයකට තර්ජනයක්. එම සාගර තරණය කිරීමේදී පෞද්ගලික ආරක්ෂක සමාගම්වල සහාය ලබා ගැනීමට සිදු වුණා. ලංකාවට ඩොලර් මිලියන ගණනින් උපයපු ව්‍යාපාරයක් විනාශ කරන්න ගත්ත දේශපාලනික තීන්දුවක් සහ මේ ව්‍යාපාරය තමන්ගේ අතට ගන්න බලාගෙන හිටපු ඇතැම් මාධ්‍යයටත් සම්බන්ධ සමහර ව්‍යාපාරිකයෝ කොහොමද උපක්‍රමශීලීව ඉතාම මේ ප්‍රවාද ගොඩනගලා බොරු කතා ගොඩනගලා ඇවෙන්ගාඩ් නඩුව පැටලුවේ කියලා නිශ්ශංක සේනාධිපති මහත්මයා එක්ක කරන සාකච්ඡාවේදී අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. මැයි මාසයේ හවර කරන මේ දවස මැයි මාසයේ 31 වෙනිදා World No Tobacco Day කියලා කියනවා. දුම්වැටි විරෝධී දිනය. හොඳ ප්‍රවෘත්තියකුත් තියෙනවා. 48%ක් දුම්බීම අත්හරිති. මේ පහුගිය කොරෝනා කාලේ වෙච්ච දෙයක් නුවන් කොඩිකාරය වාර්තා කරන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට දුම්පානය කරමින් සිටි පුද්ගලයන්ගෙන් 48%ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. කොවිඩ් වසංගතයේ තත්වයට දුම්පානයේ ඍජුවම බලපෑම් කරන බව හෙළිවීමත් එක්ක මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පද්ද සේරම මහත්මයා උපුටා දක්වමින් අද දිනමින් පුවත්පත මේ කතාව කියන්නේ. ගිය අවුරුදු 10 ඇතුළත දුම්පානයේ 40%ත් 54 ප්‍රමාණයක් අඩු වී ඇති බව පෙන්වා දුන් සම්පද්ද සේරම මහත්මයා ගිය වසර සමග මේ වසර සැසඳීමේදී 12කට ආසන්න ප්‍රමාණයකින් දුම්පානය අවම වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ දුම්බීපු 100 දෙනෙකුගෙන් 12 දෙනෙක් මේ අවුරුද්දේ දුම්බීම අත්හැරලා කියලායි කියන්නේ. 48%ක් දුම්බීම අත්හැරති. World No Tobacco Day නැත්නම් ලෝක දුම්වැටි විරෝධී දිනේදී ලංකාවෙන් වාර්තා වෙන හොඳ පුවතක් ඒ. ක්ලේමෝ බෝම්බයක් සමග අත්අඩංගුවටගත් හිටපු මුහුදු කොටි සමාජිකයා ගැන විශේෂ පරීක්ෂණයක් කියලා වාර්තා කරනවා මුලතිව් ශශිකුමාර් මොබිම් පුවත්පතට. යාපනයේ නාගකෝවිල් ප්‍රදේශයේදී අධිබලතේ ක්ලේමෝ බෝම්බයක් කිලෝ 2ක් බර මේ ක්ලේමෝ බෝම්බය සහිතව මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවටගෙන කරපු ප්‍රශ්න කිරීම්වලදී මේ පුද්ගලයා හිටපු මුහුදු කොටි සමාජිකයෙක් කියලාත් අනාවරණ වී තිබෙනවා. මේ සියලු දේවල් අතරේ අපි ගිය සතියේත් වාර්තා කළා එංගලන්ත අගමැතිතුමා සමාවෙන් එංගලන්ත ජනාධිපතිවරු නැහැ. එංගලන්ත අගමැතිතුමා බොරිස් ජොන්සන් මහත්මයා මගුල් ඉන්විටේෂන් එහෙම නැත්නම් ආරාධනා පත්‍රත් බෙදලා තිබුණා. කොවිඩ් ඇස්සේ මොකද කරන්න කියලා ගැටලුවක් තිබුණා. එංගලන්ත අගමැතිතුමා රහසිගත උත්සවයකදී විවාහ වෙයි කියලා හොරෙන්ම විවාහ වෙලා හැබැයි දෙන්න එක ගෙදර හිටියේ දරුවොත් හිටියා. මේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ තුන්වන විවාහය කියලාත් කිව්වා. හැබැයි නෝනගේ නම් පළවෙනි විවාහය. එංගලන්ත අගමැතිතුමාට මංගල සීනු හැඩ වෙනවා තුන්වෙනි වතාවටත්. අපේ අගමැතිතුමා මංගල කාරණයක් 51 වසරක් විකුම් පෑ ආශ්චර්යවත් ජනනායකයා කියලා පාර්ලිමේන්තුවට එදා ලාබාලම මන්ත්‍රීවරයා විදියට තේරීපත් වෙච්ච මහින්ද රාජපක්ෂ කියන දේශපාලන සන්නාමය 51 වසරක් සම්පූර්ණ කරනවා. ඒ තමන්ගේ දේශපාලන ජීවිතයට ඒ පිළිබඳව අද දිනමින පුවත්පත විශේෂ ලිපියක් පළ කරනවා. 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දෙවරක් මහජන ඡන්දයෙන් තීරීපත් වීම, 60 වන ජන්මදිනයේදී උපන්දිනතාගේ ලෙස විධායක ජනාධිපති ධූරයේ සහ රාජ්‍ය නායකත්වයේ හිමිවීම, වසර 30කට වැඩි කාලයක් මුළු රටටම සාපයක් කළ ත්‍රස්තවාදය නිමා කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන දායාද විදියට රටට ලැබුණ කියලයි ලියුම්කරුව සඳහන් කර සිටින්නේ. 51 වසරක් විකුම් පෑ ආශ්චර්යවත් ජනනායකයා කියන මෙයින්. අපි සූදානම් කාටුන් බලන්න. චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනයට යනවා. චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනයට යනවා. මේ අර පිටකොටුව හෝමාගම 138 බස් එකක වගේ මේ කලබලයක් තියෙන්නේ. අද පත්‍ර ටිකක් එනකොට ටිකක් පරක් වුණා.
ශ්‍රී සමයන් පොකට් කාටුනේ කියනවා එන්නත විදගන්න ජනතාව මීටරේ නැතුව පොර කනවා හාමිනේ. එන්නත විදගන්න ජනතාව මීටරේ නැතුව පොර කනවා හාමිනේ. ආත්මාර්ථකාමී මිනිස්සු දෙවෙනි මාත්‍රාව විදින්න ඉතුරු කරගත්තේ නැහැ කියලත් ඔය ආණ්ඩුවටමනේ බනින්නේ. දැන් මෙහෙම පොර කකා පළවෙනි මාත්‍රාව ගනිද්දී අනිත් පැත්තෙන් කියනවා දෙවෙනි මාත්‍රාව ගන්න ඉතුරු කර නැහැ කියලා. ප්‍රශ්නේ අපිට ආවයින් පස්සේ තමයි ඒකේ ඇත්ත තේරෙන්න පටන් ගන්නෙ. ප්‍රශ්නේ අපේ නොවන තාක්කල් ඒක හරි දාර්ශනිකයි. ඒ දාර්ශනික භාවය නිසා තමයි සමහර තර්ක ගොඩනගන්නේ. හැබැයි ඒ ආත්මාර්ථකාමීත්වයට නේද මේ පාඩම ලැබිලා තියෙන්නේ. කොච්චර පොර කාලා පැණි බිව්වත් කොච්චර පොර කාලා එන්නත් විදගත්තත් ආත්මාර්ථකාමීත්වයට දඬුවම ලැබෙනව නේද? I කියලා හිතුවොත් ඉල්නස් තමයි, V කියලා හිතුවොත් වෙල්නස්. අංජනගේ කාටුන් එකට යනවා දිනවෙන පුවත්පතේ. අපේ ටීම් එක දිනන්න පටන් ගත්ත විතරයි තරංගාවලියේ ඉවර වුණා. අපේ ටීම් එක දිනන්න පටන් ගත්ත විතරයි තරංගාවලියේ ඉවර වුණා. කොයි තරම් අවාසනාවක්ද? ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යනවා. උඹලා අහුවෙන්න එපා සල්ලි වලට ගහන එන්නත් ව්‍යාජේවලු. උඹලා අහුවෙන්න එපා. එතකොට සර් තුණ්ඩු වලට ගහන ඒවා. තුණ්ඩු වලට ගහන ඒවා සමහර උදවිය රුපියල් 15000 ගානේ අරගෙන එහෙම මේ දේශපාලනඥයොම නෙවෙයි. සමහර සිවිල් සේවකයොත් එන්නත් ලයිස්තුවට 15000ට නම දානවා කියලාත් කනින් කොනින් කතා යනවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත්. එතකොට සල්ලි වලට එන්නත් ගහන එකත් බොරු. ඒක ව්‍යාජේව. ඒ සල්ලි වලට ගහන එන්නත බොරු ඒවන්නම් තුණ්ඩු වලට ගහන ඒවා මොනවද කියලායි අනිත් පැත්තෙන් ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේදී මේ ප්‍රශ්න කර සිටින්නේ. MD වීරරත්නගේ පොකට් කාටුනේට යනවා. සංචරණ සීමා දීර්ඝ කිරීමේ සාර්ථක ප්‍රතිඵල එන්න සති 2ක් විතර යනවලු. එතකොට මේ එන්නේ අවුරුදු කෑමේ ප්‍රතිඵලද? ඔය 3000ට අඩුව 2800 ගණන් එහෙම වාර්තා වෙන්නේ අපේ අවුරුදු කෑමේ ප්‍රතිඵල තමයි. ඒකයි මේ MD වීරරත්න මරිස්පාල පොකට් කාටුනෙන් මතක් කරන්නේ. සංචරණ සීමා දීර්ඝ කිරීමේ සාර්ථක ප්‍රතිඵල එන්නේ ඉදිරි සති 3 එහෙනම් මේ එන්නේ අපේ අවුරුදු කෑමේ ප්‍රතිඵල. ඊළඟට අපි යනවා දවසේ පද 4ට විදුර අබේනායකගේ දවසේ පද 4 චොරකොට මොරටු පුරේ එන්නතදීම පුරපති ආණ්ඩුවේ බෝඩිමකය තාම වරදකි කොහොමටත් රූලෙන් පිට යෑම පොරවල් වෙන්න බැහැමල්ලී හැමදාම. විදුර අබේනායක මතක් කරනවා පොරවල් වෙන්න බැහැමල්ලී හැමදාම චොරකොට මොරටු පුරේ එන්නත්දීම. මේ සමස්ස එන්නත් කරනම වැඩසටහනම සමහර වෙලාවට මේ එක්කෙනෙක් දෙන්නේගේ චොරයක් නිසා චොර වෙන්න ඉඩ තියෙනවා කියලයි විදුර අබේනායක කියන්නේ. ඒ නිසා හැමදාම පොරවල් වෙන්න බෑ. ඕකයි තත්ත්වය අනුරාධ වාර්තා කරන්නේ කවියෙන් දිවෙන පුවත්පතට. නවගිනි අරන් සිදුවූයේ පුදුම වැඩයි දීවර කර්මාන්තයටත් වැටුනේ ලෙඩයි. දීවර කර්මාන්තයටත් වැටුනේ ලෙඩයි. ඩග්ලස් දේවානන්දගේ කඳුළු ගොඩයි කංචන විජේසේකර දකුණේ අඩයි. නැවගිනි අරන් සිදු වූයේ පුදුම වැඩයි දීවර කර්මාන්තයටත් වැටුනේ ලෙඩයි. ඩග්ලස් දේවානන්දගේ කඳුළු ගොඩයි කංචන විජේසේකර දකුණේ හඬයි. එහෙන් උතුරේ ඩග්ලස් දේවානන්ද කැබිනට් ඇමතුමා හඬනවා. මෙහින් දකුණේ කංචන විජේසේකර රාජ්‍ය ඇමතුමා හඬනවා. ඒ නැවගිනි අරන් වෙච්ච වින්නැහිය නිසා දීවර කර්මාන්තයට. නැවගිනි අරන් වෙච්ච වින්නැහිය මොකද්ද? අපේ අඩුපාඩු තිබුණද? නැවේ සිදුරු තිබුණා වගේ අපේ සිදුරුත් තිබුණද? ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මේව ගැන අද 7 වෙනි පැයදී කතා කරන්න සූදානම්. වරාය සභාපතිතුමා ජෙනරාල් දාරත්නායක මහත්මයා, ඒ වගේම සාමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මේ දෙපළමෙනවා ප්‍රශ්න කරන්න ලෑසි උදේ 7 සිට 7 වෙනි පැය. අපි අදට නික් වෙනවා. නැවත හෙට මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. ඔබට නිරුපද්‍රිත දවසක්.